සිළු දිනාටම සම්මා සම්සරණයි 2020 වසරේ ඔක්තෝබර් මාසයේ පළවෙනිදා අදි වප්පුර පසළොස්වක් පොහෝ දිනය නිමිති කරගෙන පැවැත්වෙන විදර්ශනා භාවනා වැඩසටහන ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ විසින් ඔබ අප වෙනුවෙන් ඒ දේශනා කළ අපරිමිත ශ්‍රී සද්ධර්මයෙන් විදක් මේ මොහොතේ විමර්ශනයට මතකයට එකතු කර ගන්නට තමයි මේ සූදානම් වෙන්නේ. පොතක තියෙන දෙයක් කියන්න නෙවෙයි බලාපොරොත්තුව. හිතක තියෙන දෙයක් කියන්න. හිතක තියෙන දෙයක්. හිතේ තියෙන ප්‍රශ්න විසඳන්න නම් මනසේ තියෙන ප්‍රශ්න විසඳන්න නම් ඒ හිත අවබෝධ කරගෙන ධර්මයේ දේශනා කරන්නට සිද්ධ වෙනවා. ඒ හිත අවබෝධ කරගන්නවා කියන කාරණය පින්නතුනි අතිශයින්ම අපහසුයි. අතිශයින්ම දුෂ්කරයි. ඒකට හේතුව තමයි තමන්ගේ මනස මොහොතක් පාසා වෙනස් වෙනවා. මොහොතක් පාසා වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන ස්වභාවය නිසාම ඒ හිත අවබෝධ කරගන්න, ඒ හිත තේරුම් ගන්න ඔබට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි පින්නතුනේ විසඳන්න ඕනේ පොතක පතක තියෙන ප්‍රශ්න නෙමෙයි. ඒ වගේ තියෙන පද නිරුක්ති නෙමෙයි. ඒ වගේ තියෙන ව්‍යාකරණ දෝෂ නෙමෙයි. ඒ වගේ තියෙන අර්ථ නිරූපණ නෙමෙයි. අපි විසඳන්න ඕනේ හිතේ තියෙන ප්‍රශ්නේ. හිතේ තියෙන ප්‍රශ්න. ඔබ රටේ ලෝකේ කොච්චර ප්‍රශ්න විසඳුවත්, පොත්පත්වල කොච්චර ප්‍රශ්න විසඳුවත්, ඔබ ඔබගේ ප්‍රශ්නය හඳුනාගෙන නැත්නම් විශාල ගැටලුවක් නිර්මාණය වෙනවා. විශාල ගැටලුවක්. ඒ තමන්ගේ හිතේ තියෙන ප්‍රශ්නය හඳුනාගත්තේ නැත්නම්, ඒ සාංශාරික ප්‍රශ්නය ඔබ හඳුනාගත්තේ නැත්නම්, ඔබ ජීවිත කාලයම විඳවනවා පිටුතුනි. ජීවිත කාලයම විඳවනවා.
ඒවට හේතු හොයනවා. හේතු හොයනවා. යම් යම් අවස්ථාවන් වලදී හේතු දකිනවා. ඒ හේතුවට උත්තරයක් හොයනවා. ඒ උත්තරේම සමහර වෙලාවට යමකට හේතුවක් බවට පත් වෙනවා. දිගින් දිගටම තමන්ගේ ජීවිතය විවිධ හැලහැප්පීම් වලට භාජනය වෙලා ප්‍රශ්න සහ පිළිතුරු අතරේ දෝලණය වෙද්දී තමයි පින්තුනි ලෞතර බුදු කෙනෙක් මේ අසිරිමත් ධර්මයේ දේශනා කරන්නේ. ඒ අසිරිමත් ධහම තුල ඔබට විසඳන්න ප්‍රශ්නයක්වත් ඔබට ලැබෙන පිළිතුරක්වත් නැහැ. ඒක ඊතරම්ම අසිරිමත්. ඊතරම්ම අසිරිමත්. ඔබ මේ ප්‍රශ්න අතර කොච්චර දෝලණය වෙනවද කියලා කිව්වොත් ඔබ කවදාවත් කැමති වෙන්නේ නැහැ වෙනත් කෙනෙක් ඔබගේ හිතට බලපෑමක් සිද්ධ කරනවා. වෙනත් කෙනෙක් ඔබගේ හිතට බලපෑමක් සිද්ධ කරනවට ඔබ කැමති වෙන්නේ නැහැ. ඒ බලපෑමක් සිද්ධ කරනවා නම් සිද්ධ කරන්නේ ඔබ විසින්ම තමයි. ඒක කල යුත්තේ ඔබ විසින්මයි. ඔබ හැම වෙලාවකදීම හිතන්නේ මේක තමයි මගේ මතය. මේක තමයි මම කැමති විදිහ. මේක තමයි මම ආස කරන විදිහ. ඒ විදිහට තමයි පින්නතුනේ ඔබ මේ ලෝකෙ දිහා බැලුවේ. සමහර වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් මේක වෙන කෙනෙකුගේ අදහසක්. මේක වෙන කෙනෙකුගේ මතයක්. එහෙමත් ඔබට හිතෙන්න පුළුවන්. බලන්න ඔබගේ ජීවිතේ ආපස්සට හැරිලා ඔබ මේ ප්‍රශ්න කියන දේ නිර්මාණය කරගත්තෙම තමන්ගේ මත සහ අනුන්ගේ මත සාධාරණයට ලක් කරන්නට ගිහිල්ලා ඒ සාධාරණයේ ඉෂ්ට නොවුණු මොහොතකදී එහෙම නැත්නම් තමන්ට සන්තෝෂ වෙන්නට පුළුවන් විදිහට උත්තරයක් නොලැබුණු මොහොතකදී ලෞතර බුදු කෙනෙක් හැම වෙලාවකදීම දේශනා කළේ උන්වහන්සේගේ මතය නෙමෙයි. උන්වහන්සේගේ මතය නෙමෙයි. ඒක තමයි සත්‍ය කියලා කියන්නේ. සත්‍ය. තත් ආකාරය. තත් ආකාරය. පින්නතුනි ඒක කාටවත් අයිති නෑ. ඒ සත්‍ය කියන දේ හැම කෙනෙකුටම පොදු ධර්මතාවයක්. පොදු ධර්මතාවයක්. ඒකට අයිතිවාසිකම් කියන්න බෑ කාටවත්. අයිතිවාසිකම් කියන්න බෑ. ඒ නිසා මේ සත්‍ය හමුවේ
ඔබ සියලු දෙනාම নমස්කාර කළ යුතුයි. සත්‍ය හමුවේ নমස්කාර කළ යුතුයි. වන්දනා කළ යුතුයි. වන්දනා කළ යුතුයි. පරාජය විය යුතුයි. සත්‍ය හමුවේ ඔබ පරාජය විය යුතුයි. ඒ සත්‍ය හමුවේ ඔබ පරාජය වෙන්නට ඕනේ එක කාරණයක් නිසා. ඒක තමයි සත්‍ය කියලා කියන්නේ පින්නතුනේ පුද්ගල මතවාදයක් නොවන නිසා. පුද්ගල මතවාදයක් නොවන නිසා. ඔබට පුළුවන් නම් මේ මොහොතේ සත්‍යයෙන් හා අසත්‍යයෙන් ඔබට ගමන් කරන්න. සත්‍යයෙන් හා අසත්‍යයෙන් ඔබට ගමන් කරන්න. ඒ ලෝකෝත්තර සත්‍ය ඔබට මුණ ගැසීවි. ලෝකෝත්තර සත්‍ය ඔබට මුණ ගැසීවි. කිසිදු බාහිර ස්වභාවයකට මවාගත් ස්වභාවයකට ගොඩනගාගත් ස්වභාවයකට නොබැඳී සියලු බැඳීම් වලින් මනස නිදහස් කරගන්න. සියලු බැඳීම් වලින් මනස නිදහස් කරගන්න. ඔබගේ බැඳීම් සියල්ලම අවබෝධ කරන්න. ගැටීම් සියල්ලද හඳුනා ගන්න. ගැටීම් සියල්ලද හඳුනා ගන්න. ඒ ඇලීම් හා ගැටීම් නිර්මාණය වන්නේ මේ මොහොත තුලයි. මේ මොහොත තුලයි. මේ මොහොතේ ඇති බැඳීම් අතහරින්න. මේ මොහොතේ ඇති බැඳීම් අතහරින්න. ගැටීම් අතහරින්න. කුමන ස්වරූපයකටවත් මනසපත් කර නොගන්න. කුමන ස්වරූපයකටවත් මනසපත් කර නොගන්න. පදනම් විරහිතව මේ ලෝකයේ දෙස බලන්න. පදනම් විරහිතව. එතනයි පින්නතුනි නිදහස. එතනයි සැහැල්ලුව. ඔබගේ මනස ඔබ අල්ලාගෙන සිටින්නේ කුමන විලසින්ද? ඔබගේ මනස ඔබ අල්ලාගෙන සිටින්නේ කුමන විලසින්ද? එය හඳුනා ගන්න. එය හඳුනා ගන්න. එයට කිසිදු වටිනාකමක් ලබා නොදෙන්න. එයට කිසිදු වටිනාකමක් ලබා නොදෙන්න. මේ ආකාරයේයිද නොසිතන්න. මෙසේ වේවායයි නොසිතන්න. එය එසේ වේවායයි නොසිතන්න.
ඔබගේ මනසින් මේ ආකාරයේයි සිතන වාරයක් පාසා තම ආකල්පය ඉස්මතු වෙලා එනවා. තථාගත දර්ශනයෙන් ඔබ දුරස් වෙනවා. තථාගත දර්ශනයෙන් ඔබ දුරස් වෙනවා. තත් ආකාරයේ සැඟවිලා යනවා. තත් ආකාරයේ සැඟවිලා යනවා. පින්නතුනි අපි නොදුටු නිවනක් ලෞතර බුදු කෙනෙක් දැක්කා. ලෞතර බුදු කෙනෙක් දැක්කා. මේ කියන වචන කිසිදු ආකාරයකින් උපාදානය නොකරන්න. කිසිදු ආකාරයකින් උපාදානය නොකරන්න. වචන සමග නොඇලෙන්න. වචන සමග නොගැටෙන්න. කෙනෙක් නොවි සද්ධර්මයේ ඇසිය යුතුයි. කෙනෙක් නොවි සද්ධර්මයේ ඇසිය යුතුයි. දෘෂ්ටි ග්‍රහණය නොකර බැලිය යුතුයි. දෘෂ්ටි ග්‍රහණය නොකර බැලිය යුතුයි. හරි කියන පදනමේ පිහිටා නොඇසිය යුතුයි. වැරදි කියන පදනමේද පිහිටා නොඇසිය යුතුයි. වැරදි කියන පදනමේද පිහිටා නොඇසිය යුතුයි. ඇසීමෙන්ද නොඇසීමෙන්ද වැළකී සිටිය යුතුයි. මේ මොහොතේ මමත්වයේ සිටින්නේ කුමන ස්වરૂපයකින්දයි හඳුනා ගන්න. මමත්වයේ සිටින්නේ කුමන ස්වરૂපයකින්දයි හඳුනා ගන්න. නිවීමට බාධාව මමත්වයයි. නිවීමට බාධාව මමත්වයයි. සෑම විටම එය දුරු කරන්න. මම පිළිබඳව ඉගෙන ගත යුතු කාලය දැන් එළඹ ඇත. මම පිළිබඳව ඉගෙන ගත යුතු කාලය දැන් එළඹ ඇත. ඔබ දෙස බලන්න. ඔබ දෙස බලන්න. ඔබගේ අරමුණු දෙස බැලීම ඔබ දෙස බැලීම නොවේ. ඔබගේ අරමුණු දෙස බැලීම ඔබ දෙස බැලීම නොවේ. මේ දේශනා කරන දෙයට වඩා දෙයක් යමක් විමසන්නට උත්සාහවත් වෙන්න.
මක්නිසාද වචනේ ඉක්මවා අවබෝධ කළ යුතු නිසා වෙනි. බලන දේ නොව බලන තැන විමසන්න. අවබෝධ කරන්න. අසන දේ නොව අසන තැන විමසන්න. අවබෝධ කරන්න. ආග්‍රහණය කරන දේ නොව ආග්‍රහණය කරන තැන විමසන්න. අවබෝධ කරන්න. රසයට දැනෙන දේ නොව රස දැනෙන තැන විමසන්න. අවබෝධ කරන්න. පහසට දැනෙන දේ නොව පහස දැනෙන තැන සිතන දේ නොව සිතන තැන අවබෝධ කරන්න. ටික වේලාවක් තමන්ගේ මනස සොයාගෙන යන්න. මනසේ ස්වභාවය දකින්න. කිසිදු පදනමකට පත් නොවි කිසිදු සංකල්පයකට පත් නොවි සැබවින්ම ඔබ කවුදයි සොයාගෙන යන්න. සැබවින්ම ඔබ කවුදයි සොයාගෙන යන්න. ඔබේ ඇසේ නිවැරදිම දැක්ම හටගන්නා දවසට ඔබට දැනෙනු ඇති අයිතිකාරයෙකු නැති ඇසකින් ලෝකයේ දෙස බලන වග. අයිතිකාරයෙකු නැති ඇසකින් ලෝකයේ දෙස බලන වග. ඒක තමයි නිවන් දැකීම. පුද්ගලත්වයේ ඉක්ම වූ ඇස, සම්‍යක් ඇස, විමුක්ති ඇස, සියලු දැකීම් ඉක්මවා ගොස් ඇති අවස්ථාවේයි. මනසින් මනස දකින මොහොතේයි. මනස අතහරින මොහොතේයි. මේ මොහොතේ මනස එකඟ නොකරන්න, මනස එකඟ නොකරන්න, සංසුන් නොකරන්න, සංසුන් නොකරන්න මමත්වයේ බැඳීම් වලින් නිදහස් වන්න. මමත්වයේ බැඳීම් වලින් නිදහස් වන්න. මනසින් නිතරවන්න. මනසින් නිතරවන්න. ස්වභාවිකත්වය දැකීමට
කිසිදු ඉන්ද්‍රියක් අවශ්‍ය නැහැ. කිසිදු ඉන්ද්‍රියක් අවශ්‍ය නැහැ. මේ කාරණාව ගැඹුරින් සොයාගෙන යන්න. ඔබ ඉඳුරන්ගෙන් දකින්නේ ස්වභාවිකත්වේ නොවේ. ආරෝපණය කරගත් ස්වභාවිකත්වයක්. ඔබගේ මමත්වයට ගැළපෙන ස්වභාවිකත්වයක්. මේ මොහොත තුළ පින්නතුනි නිර්වාණ ධර්මයේ පිළිබඳව සංකල්පයක් ගොඩනගා ගැනීමෙන් වළකින්න. නිර්වාණය මෙසේයි නොසිතන්න. එය අවබෝධ කර ගැනීම සඳහා ක්‍රියාවලියක්ද මනසින් නිර්මාණය නොකරන්න. මෘදු නොවන්න. රළු නොවන්න. රළු නොවන්න. මෘදු නොවන්න. එලෙස ආධ්‍යාත්මය සැහැල්ලු කරන්න. නිදහස යනු ඔබ සිටින තැන සතුටින් සිටීමයි. ඔබ සිටින තැන සතුටින් සිටීමයි. නිදහස් ලෝකය අත්දකින්නේ තෘප්තිමත් අය පමණයි පින්නතුනි. මේ සැබෑ නිදහස කියලා කියන්නේ ආශාවන්ගෙන් නිදහස් වීම මිසක් ආශාවන් සංසිඳුවා ගැනීමට තියෙන නිදහස නෙවෙයි. ආශාවන්ගෙන් නිදහස් වීම මිසක් ආශාවන් සංසිඳුවා ගැනීමට තියෙන නිදහස නෙවෙයි. සෑම විටම මේ මොහොතේ තියෙන බැඳීම හඳුනා ගන්න. මේ මොහොතේ තියෙන බැඳීම හඳුනා ගන්න. එයින් නිදහස් වන්න. එයින් නිදහස් වන්න. නිදහස් වීම කියලා කියන්නේ එකක් අතහැරලා තවත් එකක් අල්ල ගැනීම නෙවෙයි. සියල්ලගෙන්ම නිදහස් වීම අපේක්ෂා කරන්න. සියල්ලගෙන්ම නිදහස් වීම අපේක්ෂා කරන්න. අප මුදාහල යුත්තේ මුදා හැරීමයි. මුදාහල යුත්තේ මුදා හැරීමයි. ඒ මුදා හැරීම යන්නේ අදහස් කරන්නේ පාලකයෙකු නොසිටිය යුතු බවයි. පාලකයෙකු නොසිටිය යුතු බවයි. ඔබ තුල අප තුල පාලකයෙකු සිටිනවා නම් ඒ තුල සැබෑ මුදා හැරීමක් සිදු වී නැත.
ඒ පාලකයා හඳුනා ගන්න. ඒ පාලකයා හඳුනා ගන්න. ඒ පාලකයා යනු ඔබගේ මමත්වයයි. මාර බලවේගයයි. සෑම විටම මමත් මගේ දෑත් අතහරින්න. මමත් මගේ දෑත් අතහරින්න. මම කියන පදනමෙන් මා කරන්නේ කුමක්ද? මම කියන පදනමෙන් මා කරන්නේ කුමක්ද? මා දකින්නේ කුමක්ද? කිසිදු පදනමකට පත් නොවි විමසන්න. ගවේෂණය කරන්න. කිසිදු දෙයක් අල්ලා නොගන්න. සියල්ලන්ගෙන්ම නිදහස් වන්න. මේ මොහොතේ කම්පණයට පත් වී ඇති මමත්වයේ බලවේගය පරාජයට පත් කරන්න. මමත්වයේ බලවේගය පරාජයට පත් කරන්න. කිසිදු සංවේදීතාවයකට නොඇලෙන්න. කිසිදු සංවේදීතාවයක් සමග නොගැටෙන්න. ඔබගේ ආධ්‍යාත්මය සැහැල්ලු කරන්න. හොඳ හා නරක යන දෙකට ඔබෙන් පවතින ස්වභාවය, පවතින తত্ত্বය සොයාගෙන යන්න. ඔබ අවබෝධ කළ යුතු වන්නේ ඒ පිළිබඳවයි. ඔබ සෑම මොහොතකම වෙහෙසෙන්නේ යම්කිසි කෙනෙකු ලෙස වාසය කිරීමට. නමුත් මා වශයෙන් සැබෑවටම කෙනෙකු නොසිටින නිසා ඔබ ඒ දෘෂ්ටියෙන් ඉවත් විය යුතුයි. තමා කියා කෙනෙකු නොමැති බව යම් මොහොතකදී ඔබ ප්‍රත්‍යක්ෂ කළොත් එයින් ජීවිතේ බර සැහැල්ලු වෙනවා. තමා යන දැකීමට ඔබෙන් දැක ගන්නට පුළුවන් නම් තව දුරටත් මේ සතුටේ එල්ලෙන්නේ නැතුව නිරාමිෂ සතුට තුල ඔබට ජීවමාන වෙන්න පුළුවන්. මේ ඔබ සිද්ධ කරන්නේ අතහැරීම. අතහැරීම. අතහැරීම සිද්ධ කරන්නට ඕනේ කිසිම පරිශ්‍රමයක් නැතුව. කිසිදු පරිශ්‍රමයකින් තොරව. මනසට දැනෙන දේවල්, මනසට ගලාගෙන එන දේවල් අතර සිරකරුවෙක් බවට පත් නොවි ස්වභාවය තුලම ගලාගෙන යන්නට ඉඩ හරින්න. ඔබ හැම
සෑම වෙලාවකදීම යමක් ග්‍රහණය කරගන්නවා නම් ඒ ග්‍රහණය කරගද්දී අවබෝධයෙන් යුක්තව දකින්න. අවබෝධයෙන් යුක්තව දැකලා අතහැරෙන්න ඉඩ හරින්න. ඔබගේ මනස මේ තථාගත දර්ශනය ඔස්සේ වේගයෙන් ගලාගෙන ගියොත් මේ සත්‍ය ඔබට මුණ ගැහෙවි. ඒක ඊටාම සරලයි. ඒ වගේම ඊටාම ඍජුයි. මනස කිසිදු තැනක කිසිදු ස්වභාවයක නොපිටවා මනසේ ගමන් විලාසයේ දෙස කෙනෙක් නොවි ඔබ බලාගෙන සිටින්න. මනස තුල කිසිදු ක්‍රියාවලියක් නිර්මාණය නොකරන්න. ඔබ තුල සතුට අසතුට ඇතිවන දේවල් පහළ වෙද්දී ඒව ඔබට අයිති නැති බව සිතන්න. අයිති නැති බව සිතන්න. ඒ බව වටහා ගන්න. ටිකෙන් ටික ඒවා ඔබෙන් ඉවත් වෙලා යාවි. ඒ ඉවත් වී යන මොහොතේ ඒවා සමග නොඇලෙන්න. ඒවා සමග නොගැටෙන්න. ඒවායේ අයිතිකරු ඔබය කියා නොසිතන්න. සියල්ලක්ම අතහැරීමකින් යුක්තව මනස නිදහසේ ගලාගෙන යන්නට ඉඩ හරින්න. පාලනය නොකරන්න. පාලනය නොකරන්න. මනස විමසන්න. මනස විමසන්න. ඒ කාරණය පූර්ණ වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න. කායික වශයෙන් මානසික වශයෙන් මොනතරම් බාධක පැමිණියත් ඒ බාධක සියල්ල පසු කරගෙන යන්න. පසු කරගෙන යන්න. සෑම විටම මේ මොහොතේ බැඳීම හඳුනා ගන්න. සෑම විටම මේ මොහොතේ බැඳීම හඳුනා ගන්න. ඒන් නිදහස් වන්න. තමා දෙසටම හැරෙන්න. තමා දෙසටම හැරෙන්න. ඔබගේ මමත්වයේ සැඟවී ඇත්තේ ඔබට නොපෙනෙන අන්තේ බව නුවණින් දකින්න.
ඒ මොහොතේ නැගෙන ප්‍රශ්නයට ඒ මොහොතේම පිළිතුර ලබා දෙන්න. ප්‍රශ්නේ සහ පිළිතුර අතහරින්න. වෙනාන් ස්වභාවයකට පත්වන්න. මේ වචනේ ඉක්මවා ගිය සත්‍ය තේරුම් ගන්නට උත්සාහ නොකරන්න. නිරුත්සාහද නොකරන්න. මේ සැබවින්ම තේරුම් ගත නොහැකි දෙයකි. පුද්ගල විඥාණයෙන් තේරුම් ගත නොහැකි දර්ශනයකි. පුද්ගල විඥාණය අතහැරෙන යම් මොහොතක් වේද ඒ මොහොතේදී මේ අසිරිමත් ධම ප්‍රත්‍යක්ෂ වන බවද ඔබ දකින්න. ඒ මනුෂ්‍යත්වයේ ඉක්මවා යන මොහොතක්. මේ කරුණ මේ මොහොත තුල පූර්ණව දකින්න. පූර්ණ වශයෙන්ම විමසන්න. කිසිදු දෙයක් ග්‍රහණය නොකොට වාසය කරන්න. පුද්ගලත්වයෙන් තොරව වාසය කරන්න. පුද්ගලත්වයෙන් තොරව වාසය කරන්න. කුමන ආකාරයකින්වත් සංඥා පහල කර නොගනිමින් වාසය කරන්න. ලෝකයේ නිදහස් වන්නේ විටයි. කිසිවකට නොඇලෙන්න. අතහැරීම කියා වැඩපිළිවෙලකටද නොයන්න. ඉඳුරන් සියල්ලටම ඇති බැඳීම දුරු කරන්න. ඉඳුරන් සමග ඇති ගැටීමද දුරු කරන්න. ජීවත් නොවන්න. මරණයටදපත් නොවන්න. මරණයටදපත් නොවන්න. මේ මොහොත තුල ඔබ විසින් ශබ්දයක් නොයන පිළිතුරක් සොයා යා යුතුයි. ශබ්දයක් නොයන පිළිතුරක් සොයා යා යුතුයි. ඒ ලෝත් තිබෙන ශ්‍රේෂ්ඨතම පිළිතුරයි. ශබ්දයේ සොයාගෙන යන්නේ ඔබගේ මමත්වයයි. සිතට සංවේදනා පහළ වන මොහොතේ ඔබ වාසය කරන්න. ඔබ මේ ගවේෂණය කරන්නේ ලෝකෝත්තර බව. ලෝකෝත්තර බව. කුමන ස්වරූපයකටවත් මනසපත් නොකරන්න. කුමන ස්වරූපයකටවත් නොබැඳෙන්න. සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් කිසිවක් තීරණය නොකරන්න. තීරකයා හෝ විනිසුරුවරයා නිර්මාණය වන තැන
සැනසෙල්ල හිමි වී යයි. සැනසෙල්ල කියා දෙයක් නැත. ඒ නොසොයන්න. සැනසෙල්ල කියා දෙයක් ඔබ සොයනා විට ඔබගේ මනසේ පවතින සැනසෙලදායක ස්වභාවය ෂේ වී යයි. සැනසෙල්ල කියා දෙයක් නොසොයන මොහොතේ ඔබ සැනසෙල්ල තුල ජීවමාන වනු ඇත. මේ මොහොතේ ඇති එකිනෙක බැඳුණු සියලු බැඳීම් අවබෝධ කරගන්න. නිර්වාණය කියලා කියන්නේ විමර්ශනයෙන් තොර වුණු දෙයක්. දැනීමෙන් තොර වුණු දෙයක්. මාර්ගයක් නොමැති මාර්ගයක ඇවිද යන්න. එවිට නිර්වාණය තුල ඔබ ජීවමාන වේවි. මේ කාරණය පූර්ණත්වයට පත් කරන්න. තරණය කරන්නෙත් නැතිව රැඳී සිටින්නෙත් නැතිව ගමන් අරඹන්න. එවිට නිර්මාණය තුල ඔබ සැනසෙවි. නිර්වාණය තුල ඔබ සැනසෙවි. එම කාරණයට හොඳින් විමසන්න. රාත්‍රියක් මගහැර දහවලක් මගහැර ගමන් අරඹන්න. එහි අරුත විමසන්න. රාත්‍රියක් මගහැර දහවලක් මගහැර ගමන් අරඹන්න. සංඥා නැතිව සලකුණු නැතිව සියලු දිශානති වලින් තොරව ගමන් කරන්න. මේ දහම් කරුණු මේ මොහොත තුලදීම පූර්ණත්වයට පත් කරන්න. අකාලිකත්වයේ තුල ඔබ වාසය කරන්න. අකාලිකත්වයේ තුල ඔබ වාසය කරන්න. මේ මොහොත තුලදී කිසිවක්ම අපේක්ෂා නොකරන්න. කිසිවක්ම අපේක්ෂා නොකරන්න. අපේක්ෂා නොකිරීමෙන්ද වැළකී සිටින්න. කිසිදු දෙයක් ඉගෙන නොගන්න. කිසිදු දෙයක් නොවඩන්න. කිසිදු දෙයක් ප්‍රාර්ථනා නොකරන්න. මනස මමත්වයේ බැමි වලින්
මුදවා භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම කාය වෙතට ගලාගෙන යන්නට ඉඩ හරින්න. ධර්ම කාය වෙතට ගලාගෙන යන්නට ඉඩ හරින්න. ඒ ගලාගෙන යන්නේ ඔබගේ මමත්වේ නොවේ. ඔබගේ පුද්ගලත්වේ නොවේ. ඔබ තුල නිර්මාණය වුණු සත්‍ය ස්වභාවයයි. ආධ්‍යාත්මික සංහිඳියාවයි. මලක ස්වභාවය ඔබ දකින්නේ කෙසේද? හිරු එළිය හමුවේ පිපී ඇති මලක් හරිම සුන්දරයි පින්නතුනි. හරිම සුන්දරයි. සැබවින්ම ඒ මල පිපුණේ ඔබට අවැසි නිසාද? නැත. ඒ ස්වභාව ධර්මයේ කැමැත්තයි. සුවඳ විහිදුවන්නේද ඔබට අවැසි නිසාද? නැත. ඒද ස්වභාව ධර්මයේ කැමැත්තයි. මලෙහි වර්ණය මතුවේ ඔබට අවැසි නිසාද? නැත. ඒද ස්වභාව ධර්මයේ කැමැත්තට අනුව සිදුවුවකි. බුදු බව නිර්මාණය වූයේද ඔබගේ කැමැත්ත අනුව නොවේ. ඒද ස්වභාව ධර්මයේ කැමැත්තයි. මේ කාරණා සියල්ල නිසා ඔබ මලට බැඳී ඇත. ඔබ මලට ඇලී ඇත. මේ සියල්ල ලෝක ධර්මතාවයන්. මේ සියල්ල ලෝක ධර්මතාවයන්. සැබවින්ම මල පිපුණේ නැත. සැබවින්ම මල පිපුණේ නැත. මමත්වයේ සිටිවිලි ධාරාව විකසිත වී ඇත. මමත්වයේ සිටිවිලි ධාරාව විකසිත වී ඇත. මල පිපුණේ මටය. මල පිපුණේ මටය. මල මම නම්. මල මම නම්. මලට මා දැනෙන්නේ කවරෙකු විලසින්ද? මලට මා දැනෙන්නේ කවරෙකු විලසින්ද? මේ මොහොතේ ඇති බැඳීම හඳුනා ගන්න. ඉන් නිදහස් වන්න. එලෙසම මල පරවන්නේද
ස්වභාව ධර්මයේ කැමැත්තටයි. ඒද ධර්මතාවයකි. වර්ණයේ අඩුවීම, පෙති හැකිලීම, සුවඳ අඩුවීම නිසා ඔබ මල සමග ගැටෙයි. සැබවින්ම මල පරවූයේද නැත. සැබවින්ම මල පරවූයේද නැත. පුද්ගලත්වයේ සිටිවිලි ධාරාව පරවීයයි. පුද්ගලත්වයේ සිටිවිලි ධාරාව පරවීයයි. මල මම නම් මලට මා දැනෙන්නේ කවරෙකු විලසින්ද? මේ මොහොතේ ඇති බැඳීම් හඳුනා ගන්න. ඉන්නිදහස් වන්. මේ වචන සියල්ලම අතහරින්න. වචන සියල්ලම අතහරින්න. අරුත දෙස පමණක් බලන්න. අරුත දෙස පමණක් බලන්න. කිසිදු දෙයක නොඇලෙන්න. කිසිදු දෙයක නොගැටෙන්න. වෙනාන් ස්වභාවයකම පවතින්න. පුද්ගලයෙකු හැටියට නොබලන්න. මම කියන කෙනා තේරුම් ගැනීමයි අපහසු. තේරුම් ගැනීමයි අපහසු. මම කියන කෙනා තුල ජීවත් වීම හරිම ලේසි. ඔබ මම කියන කෙනා ඉක්මවා යා යුතුයි. ඇලෙන්නේ නැත්නම්, ගැටෙන්නේ නැත්නම් මේ මමත්වයට පවතින්න අමාරුයි. මේ වචනේ ඉක්මවා ගිය සද්ධර්මය පුද්ගලත්වයෙන් තොරව ශ්‍රවණය කරන්න. ඒ තුල කිසිදු අපේක්ෂාවක් නොකරන්න. කිසිදු අපේක්ෂාවක් නොකරන්න. අපේක්ෂාවෙන් තොරව නොසිටීමට වග බලා ගන්න. මේ මොහොතේ සිතේ නිහඬ බව හෝ අපේක්ෂා නොකරන්න. මහා පොළොවසේ අකම්පිතව වාසය කරන්න. මහා හුලගසේ අකම්පිතව හමාගෙන යන්න. අකම්පිතව හමාගෙන යන්න. ගංගාවක්සේ අකම්පිතව ගලාගෙන යන්න. මාහට කිසිවක් අයිතියයි නොසිතන්න. මාහට කිසිවක් අයිති නැතයිද නොසිතන්න. ධර්මය කිසිදු විටක ඉලක්ක නොකරන්න. ඉලක්කයක් නොමැතිව වාසය කිරීම ඔබගේ ඉලක්කය විය යුතුයි.
මේ මොහොතේ ඔබ විසින් ගොඩනගාගත් වීරය හඳුනා ගන්න. ඉන් නිදහස් වන්න. වීරයක් නොමැතිව සිටීමටද කටයුතු නොකරන්න. වීරයෙන් තොරව නිවන් දකින්න. වීරයෙන් තොරව නිවන් දකින්න. ඔබගේ මනස තුල ඒ සැහැල්ලුව નિરાයාසයෙන් ගොඩ නැගෙනකොට බණ අසන කෙනෙක්, දහම විමසන කෙනෙක්, නිවන සොයන කෙනෙක්, සැනසීම සොයන කෙනෙක් ඔබට මුණ නොගැසේවි. ඔබ තුල සැබෑම ස්වභාවිකත්වය මතුවේවි. ඔබ සැබෑම සත්‍ය දකීවි. සැබවින්ම ඔබට පුද්ගලත්වයේ මනසින් මේ මොහොත තුල සිදු කළ යුතු කිසිදු රාජකාරියක් නැත. කිසිදු රාජකාරියක් නැත. පුද්ගල මනස ඉක්මවා මේ සුන්දරත්වයේ දකින්න, මේ සුන්දරත්වයේ විඳින්නට ඔබට හැකිනම් මේ අෂ්ටලෝක ධර්මයේ තුල දෝලණය වන ලෝකය තුල ඔබට ඉන්ද්‍රකීලයක්සේ නොසෙල්වී සිටීමේ හැකියාවක් ස්වභාවය තුලම නිර්මාණය වේවි. सांसारिक वसेन ගොඩනගාගත් සියලුම මාර බන්ධනයන් අවබෝධ කර ගනිමින් ඒ බැඳීම් වල ප්‍රබලත්වය හඳුනා ගනිමින් සත්‍ය සොයා යන චාරිකාවේ ඔබ එක්තරා සම්දිස්ථානයකට පැමිණ ඇත.
ඒ සම්දිස්ථානය ඔබට විශේෂ වන්නේ ඒ මොහොතේ ඔබ රැස් කළ දෘෂ්ටි ඔබ ගොඩනගාගත් සංකල්ප ඔබගේ දැනුම ඔබගේ වචන ඔබගේ ආකල්ප සියල්ල අත හැරිය යුතු නිසා ඒ සෑම කටයුත්තක්ම සිද්ධ කරන්නට ඕනේ මේ තථාගත ධම මේ සත්‍ය ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරගත යුතු නිසා ප්‍රත්‍යක්ෂ කරගත යුතු නිසා මේ මොහොතේ ඔබ කිසිදු කෙනෙකු ලෙස දහම නොවිමසන්න කිසිදු කෙනෙකු ලෙස දහම නොවිමසන්න ඔබ පිළිබඳව විමසන්න ඔබගේ ගැටලුව විමසන්න ගැටලුව විමසන්න පින්වත්නි ලෝ සිටින ශ්‍රේෂ්ඨතම මිනිසා ඔබට විය හැකි නම් ලෝ සිටින ශ්‍රේෂ්ඨතම මිනිසා ඔබ විය හැකි නම් ඒ ශ්‍රේෂ්ඨතම මිනිසා දකින්නේ එකම එක දෙයයි ඒ තමයි නැති දෙයක් නැති බව නැති දෙයක් නැති බව ඒක තමයි ශ්‍රේෂ්ඨත්වයේ ස්වභාවය මේ තථාගත දර්ශනේ ගාම්භීරත්වය ඔබට දැනේවා මේ සත්‍ය තුල ඔබ ජීවමාන වේවා උතුම් නිවනින් සැනසේවා කියලා සෑම සිළු දෙනාම සාදුකාරයක් ලබා දෙන්න. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. පින්තුනේ අද අදිවප් පුරපසළොස්වක පොහොය දවසේ ඔබ වෙනුවෙන්
අහවල් දාණය පිරිනමන්නේ විශේෂිත දෙපළක් විසින්. මේක මම කලිනුත් සමහර වෙලාවට සඳහන් කරන්නට ඇති. ඒ විශේෂ කාරණාව කියන්නට මත්තෙන් මේ වසන්ත අබේරත්න මහත්මාණන් සහ ඒ රමණී කුමාරගේ මෙතිනියව මේ මොහොතේදී මම ඊටාම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ දෙපළ අද මේ භාවනා වැඩසටහනට සම්බන්ධ වෙන්නේ නුවර ඉඳලා. නුවර තමයි ගම්පලාත. නුවර බලගොල්ල ප්‍රදේශයේ. මගේ වැඩසටහන් වලට සම්බන්ධ නොවුනට මගේ දේශනා දිගින් දිගටම අහපු දෙපළක් අන්තර්ජාලය හරහා. ඒකේ තියෙන වටිනාකම තමයි පින්නතුනි මේ වසන්ත අබේරත්න මහත්මයා සහ රමණී කුමාරගේ මෑණියන් දෙදෙනාම මේ ධර්ම මාර්ගයේ ගිහිල්ලා මේ ධර්මයේ ශ්‍රවණය කරලා මේ ධර්ම ප්‍රත්‍යක්ෂ කරගත්තා. මේ සසරින් නිදහස් වුණා. ඒ ධර්ම දකින්නකටවත් ඒ දෙපළ මාව දැකලා තිබුණේ නැහැ. මාව දැකලා තිබුණේ නැහැ. ඉතින් අද දවසේ මේ දානමය කුසල කර්මයේහි පුණ්‍යානුමෝදනාව සිද්ධ කරනවා මේ මොහොතේ. මේ දිනවල රමණී කුමාරගේ මෙතිනියගේ ආදරණීය මව රෝගාතුර වෙලා සිටින්නේ කමලා කුමාරගේ එමෑණියන්. එමෑණියන්ට නිරෝගී සුවය ලැබේවා, චිරජීවනය ලැබේවා. මේ භවයේ නිම වෙන්නට කලින් ඒ ධර්මානුකූල මගෙහි ගමන් කරන ඒ මෑණියන්ට මේ සද්ධර්මය දකින්නට, සද්ධර්මය අවබෝධ වන්නට මේ අද දිනේ සිද්ධ කරන්නා වූ කුසලය තුලින් ඒ මෑණියන්ගේ සසර සර්ව ප්‍රකාරයෙන්ම කෙලවර වෙන්නට පාරමිතාවක්ම වේවා කියලා සෑම සිළු දෙනාම ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම වසන්ත අබේරත්න මහත්මයාගේ ආදරණීය දෙමව්පියන් මේ මොහොතේදී සිහිපත් කරනවා. හුලන්ගමුව මෑණියන් සහ අබේරත්න පියතුමන් දෙදෙනාම ජීවතුන් අතර නොසිටියත් සසරෙහි අප අතරට පැමිණිලා මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරන්නට, ඒ තුලින් ධම දකින්නට හැකි වේවා කියලා අපි සෑම සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රමණී කුමාරගේ මහත්මියගේ දයාබර සොහොයුරිය
නයනා කුමාරගේ, ඒ වගේම චූලි කුමාරගේ, නිලුෂා ජයවීර, මේ සියලු දෙනාටමත් අපි තමන්ගේ භව ගමන තුල මේ උතුම් නිවනින් නිවි සැනසෙන්නට මේ අද දිනේදී සිදු කරගත්තා වූ දානමය කුසල ශක්තියෙහි ආනිසංස තුලින් කුලංගමෝ මෑණියන්ට, අබේරත්න පියතුමන්ට, චුලි කුමාරගේ පියාණන්ට, නයනා කුමාරගේ සහෝදරියට, ඒ වගේම නිලුෂා ජයවීර දියණියට මේ සෑම සියලු දෙනාගේම අනාගත භවයේ සුඛී සුවපත් භාවයට පත් වේවා. ඒ උතුම් නිවනින් නිවි සැනසෙන්නට මේ දානමය කුසලය හේතු වාසනා වේවා කියලා සෑම සිළු දෙනාම සාදුකාරයක් ලබා දෙනවා. ඇත්තටම මේ වසන්ත අබේරත්න මහත්මයා සහ රමණී කුමාරගේ මහත්මිය අද දවසේ සිද්ධ කරන්නේ ඊටාම වටිනා කුසල කර්මයක්. මොකද හේතුව මේ දහම් මග මේ ධර්මයේ පිපාසයෙන් ඉන්න පිරිසක් වෙනුවෙන් දහවල් දානයක් පිරිනැමීම ඊටාම මහත්ඵලයි මහානිසංසයි. මං හිතන්නේ ඒක තමන් ප්‍රාර්ථනා කරගෙන ඇවිල්ලා ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙච්ච මොහොතක් විදියට තමයි මම දකින්නේ. ඒ නිසා අපි සෑම සියලු දෙනාම එකතු වෙලා ඒ වසන්ත අබේරත්න මහත්මයාට, ඒ රමණී කුමාරගේ මැතිණියට ප්‍රාර්ථනා කරමු මේ භවයේ තුලදීම තමන්ගේ සංසාරික ජීවිතය නිමා කරන්නට මේ කුසලය හේතු වේවා, වාසනාව වේවා කියලා සෑම සිළු දෙනාම සාදුකාරයක් ලබා දෙනවා. ඒ වගේම ඒ දෙපළ පුංචි ඉල්ලීමක් කරා ඔබ වෙනුවෙන් යමක් සඳහන් කරන්නට ඕනේ කියලා වගේ සඳහා අවස්ථාවක් ලබා දෙනවා. ගෙන් අවසරයි එම මැතිණියගෙන ධර්මාභෝධය ලබන්නට මෙතෙන්ට පැමිණියා වූ සියලු දෙනාගේම අවසරයි. වගේම මෙම උතුම් දානමය පින්කම කරන්නට ඇත්තටම මූලිකව මට මේ කිව්වේ හොරනින්න ශාන්ති අක්කා. එයා කිව්වා රමණී නාගනි අපිට මේ මහත්ය වෙනුවෙන් අපිට කරන්න පුළුවන් ලොකුම දේ අපි දානයක් දෙමු කියලා. ඊට පස්සේ තමයි අපිට මේ වගේ දානයක් දෙන්න සිත පහළ වුණේ. මම මේ අක්කට ගොඩක් පින් දෙනවා. අපි මේ මාර්ගයට හැරෙව්වට මොකද අපි මේ මාර්ගයට හරවන්නත් එයා මේ පවුලේ අපේ ඥාති අනංගිත්ලා දෙන්නෙකුත් එක්ක මේ ගැන සාකච්ඡා කළද මම මට මෙහෙම මහත්මයෙක් ඉන්නවා කියලා. ඊට පස්සේ අපි දුරකථන වලින් ගොඩාක් මේ මහත්ය ගැන විස්තර දැනගෙන ඉවර වෙලා අපි මේ ධර්ම මාර්ගයකට යොමු වුණා. මොකද ඒ වචන ඒ අන්තර්ජාලය තුලින් අපි ඇත්තටම හඬ විතරයි ඇහුවේ. ඒ වචන වල අපි මටත් මගේ මහත්යටත් මම දේශාන්තියකටත් අපිට මහා පුදුම ශක්තියක් ලැබුණා. මොකද අපිට ලොකු විශ්වාසයක් ඇති වුණා ඒ වචන ඇතුළේ තිබුණ මහා ගාම්භීරත්වය. ඒ කියන්නේ මේ සත්‍ය ගමන අපිට අවසන් කරගන්න තමයි මේ කල්යාණ මිත්‍රයන්න් වහන්සේ අපිට හමුුනේ කියන අදහස අපේ හිත තුළට ඇතුල් වුණා. ඒක කියලා වැඩක් නෑ. ඒක පෙර පිනත් එක්ක ඉන්න ඇති. ඒ වගේම එහෙම අපේ ධර්මය අහලා අහනාන හැම මොහොතකම සමහර වචන තිබුණා. ඒවා ඇතුලේ අපිට හිතට කාවදින වචන. ඒවා මේ ඉස්සෙල්ලා අපිට ඒවා එහෙම දැනීමක් තිබුණේ නෑ. අන්තිමට ටික
වැඩි වාර ගණනක් අහනකොට තමයි අපිට මේ වචන වලින් එන අමුතුම ශක්තියක් අපේ හිතට ගලා ආවේ. ඊට පස්සේ අපි උදේ ආහාර සකස් කරන වෙලාවේ රැ නිින්දට යන වෙලාවේ ඊට පස්සේ අපිට විවේකයක් ලැබුණ හැම මොහොතකම මමත් මහත්ය ඒ ධර්මය අහන්න පටන් ගත්තා. ඒ අහනකොට ඒවැ ඇතුලේ තියෙන අපේ සිත සකස් කර ගන්න ඕන හැටි. අපේ සිතේ ලොකු ශක්තියක් බලයක් තියෙනවා. ඒ හැම මොහොතකම අපි හිතන්න ඕන අපේ සිතෙන්, කයින්, වචනෙන් අනුන්ට හිරිහැරයක් නොවන ආකාරයට ජීවත් වෙන්න. මේක ලබා ගන්න ගොඩක් පහසු වෙනවා හැම වෙනකොට. මම වචනයක් කතා කරොත් මගෙන් අරයට හිත රිදුනද? මං එයාගේ දෙයක් අරගත්තොත් එයාට හිත රිදෙනව නේද? ඒ වගේ හරි තමන්ගේ වැරදි තමන්ම හදා ගන්න පුළුවන් මේ ධර්මය අහගෙන යනකොට. ඒ වගේ මට ලොකු ශක්තියක් වුණා මගේ ආදරණීය අම්මා. ඒ අවුරුදු 6 මාරල්ලේ නැන්දී මම රැකියාවෙන් අයින් වුණා. මට ලෝකයේ තියෙන වටින්ම මේ ගුණය හපත්කම දුන්නේ මගේ අම්මා. මං විතරක් නෙවෙයි මගේ සහෝදරියෝ දෙන්නත් මියගිය සහෝදරියත් ඇත්තටම ගති ගුණ අතින් අති උතුම්. ඒ ශක්තිය දුන්නේ මේ අම්මට සැලකන්න තමයි මං ගෙදර නැවතුනේ. ඒකට මට උදව් කරා මගේ මහත්තයා. නැත්නම් මට ජීවිතේ කවදාවත් මගේ අම්මට මේ වගේ සැප සම්පත් දෙන්න හම්බ වෙන්නේ. පින්වත් සැමියෙක් ලැබුණා පෙරපිනකට. ධර්ම මාර්ගයේ යන්න මගේ මෑණියන්ට උතුම් රසුදී නැගිටලා කවනවා. දැන් මාස දෙකමාරක් බතුට පොඩක්වත් නොබී ටිකෙන් ටික ඉඳලා එයා නැවතත් කැම කැවීමට හුරු කරා අම්මට. මම ඔයාලා හැමෝගෙම ඉල්ලන්නේ තමන්ගේ දෙමව්පියෝ දෙන්නට උපරිමේම සැලකන්න කියලා. මට මේ ධර්ම මාර්ගයේ යන්න අපි දෙන්නට මේ ශක්තිය ලැබෙන්නේ නැති අපේ අම්මට සැලකපු එක. මම රැකියාව දරුවෝගේ ගෙනීම මට කිසි දෙයක් වැඩක් වුණේ නැහැ. ඔවුන් හැබැයි තනියම ඔවුන් ඉගෙන ගත්තේ. ඔවුන්ගේ පන්ති එක්කන් යන්නේම හැමදේම මට නවත්තන්න සිද්ධ වුණා. ඔවුන් තනියම මේවට මුහුණ දුන්නා. මේ පුතා අම්මව රැයට බලා ගන්නවා මට නිදා ගන්න කියලා තේග හදලා දීලා. උස්සනවා. ඒ හැමදේම මගේ දරුවෝ දෙන්න අදට හැම දෙකේනාම මේ ශක්තිය දුන්නේ අපේ ගති ගුණින්ද. අම්මා මට දුන්න ශක්තිය මගේ මහත්තයාගේ දෙමාපියාට දුන්න ශක්තිය අපි දෙන්නගේ ශක්තිය මේ කියන්න බෑ. අපේ ගති ගුණ හොඳයි. ඒක දරුවෝ දෙන්නට ලැබුණා. පවුල තුන ආරවුල් ඇති උනේ නැහැ. ලෝකයේ අල්ලන් යන්න අවශ්‍යතාවයක් අපිට තිබුණේ නැහැ. තිබෙන වර්ගකමේ හැටියට අපි ජීවත් වුණා. එහෙම කරගෙන මේ ධර්මය අහන්න ලැබුණ මේ කල්යාණ මිත්‍රාණන් වහන්සේගේ ධර්මයේ ගැඹුරු හඬ රැ දෙක තුනට කන් වලට ඇහෙන්න පටන් ගත්තා. ඇහෙන්න අන්තිමට මේ පුතා උපන්දිනේට මට රේඩියෝ එකක් ගෙනල්ලා දුන්නා. මේ මහත්තයාගේ බණ අහන්න පුතා එනවා. ඒ හොරණ අක්කා එක්කයා තමයි මේ ධර්ම මාර්ගයට අපේ පවුලේ යොමු කළේ. ඒ ඇවිල්ලා මේ ඒක මට ටේප් කරලා දුන්නා. මහත්තයා ලෙඩ වුණාම මම ඊතර ඇඳ උඩ ඒක තියාගෙන ධර්මය අහන මොහොතේ තමයි මට ඒ ධර්ම අවබෝධ වුනේ. මම දුරකථනයේ මහත්තයාට කතා කරනවා. හඬ අහනවා. ඒ හඬ ආපු දවසට පුදුම ශක්තියක් දැනෙනවා මට කරගන්නම පුළුවන් කියලා. ඉතින් මම ඔයාලට කියනවා ඔයාලගේ ගති ගුණ උතුම් කරගන්න කිසි කෙනෙක් කෙරෙහි වෛරයක් ඇති කරගන්න එපා. හැමෝටම මිනිසුන් ආදරය කරන්න. බලන්න මගේ අතින් ඇති වෙන වැරැද්ද නිසාමයි කෙනෙක් තරහ වෙන්නේ. මම වැරදි විදිහට සිතුවොත් තමයි කෙනෙක් අපිත් එක්ක තරහ වෙන්නේ. අපි කෙනෙක්ගේ වැරැද්ද දකින්න එපා. අපේ වැරැද්ද බලාගෙන ඒකෙන් හය ගස්ස ගන්න හැම මොහොතකම. සිත ඇතුළේ තමයි මේ සිත කියන එක පුදුමාකාර ලෙස අපට හරිම ලස්සනට හසුරවන්න පුළුවන්. එතකොට ලොකු සැහැල්ලුවක් දැනෙන ධර්මය අවබෝධ වුණාට පස්සේ අපි දෙන්නට පුදුම ලෙස සැහැල්ලුවක් ඇති වෙනවා. කිසි කෙනෙක් එක්ක වෛරයක් නෑ. අපේ යුතුයකම් කොටස හැබැයි නොපිරිහෙලා කරනවා. කළ ගුණ කියන එක හොඳින් සලකනවා අපි හැමෝම වෙනුවෙන්. අපිට නැතත් අපිට දෙන්න ලැබෙනවා ස්වභාව ධර්මය අපිට දෙනවා හැම මොහොතකම. හැමදේම දෙනවා. ඒ නිසා මම ඔයාලා හැමෝගෙම ඉල්ලනවා මේ අපි කරපු දානේ ලැබෙනා කුසල ශක්තිය සියලු දෙනාටම ධර්මය අවබෝධ කරගන්න මේ මොහොතේ සියල්ම පින්
ඔයාලා සියලු දෙනාටම කැපකොට පින් පවරමන පින් අනුමෝදන් කරනවා. පින් අනුමෝදන්ම වෙත්වා. මේ සසර ගමන මේ භවයෙන්ම නිමා කරගන්නට ඔයාලට සියලු දෙවිවරුන්ගේ ආශිර්වාදය රැකගන්න ශක්තිය, ධෛර්යය, වීරිය හැම දෙයක්ම ලැබෙත්වා. ඒ වගේම මේ පින්වත් මේ මහත්මයාට මේ භවයේම තම බිනිඳට දියණියටත් තුන් දෙනාටම උතුම් අමා මහ නිවන් සුවය මේ භවයේදීම ලැබීමට මම ප්‍රාර්ථනා කරනවා. මේ කුසල ශක්තිය ඔබතුමාටත් ඔබේ පවුලේ සියලු දෙනාටම කැපකොට පින් පවරමි. පින් අනුමෝදන් කරමි. පින් අනුමෝදන් වේවා. පින් අත්පත්ම වෙත්වා. ඒ වගේම මේ හෙළියත් සම්බුද්ධ ශාසනයත් රැක ගැනීමට ඔබතුමාගේ මේ මාර්ගයේ යනා වූ සියලු දෙනාගේ ශරීරයෙන් පිටවන්නා වූ ඒ චිත්ත කිර්ණ ශක්තිය දසදහසක් සක්වලට පැතිරෙන මේ ස්වභාව ධර්මය ආරක්ෂා කරගෙන මේ අපේ රට බුදු කුටියක්ම වේවා. ඔබ සියලු දෙනාටම මේ ආශිර්වාදයේ එලෙසින්ම ලැබෙනවා. ඒ ශක්තිය, ධෛර්යය තමන්ගේ සිත තුළින්ම අදින්දලා තමන්ගේ දෙමව්පියන් ලෙඩ වෙලා ඉන්නවනම් නැත්නම් මාමාන් ලෙඩ වෙලා ඉන්නවනම් ඒ අයට උපරිමයෙන්ම සැලකන්න. ආපස්සට හැරිලා බලනකොට ඒ දේ තමන්ට ලැබිලා ඇති. අද ඉඳන් පටන් ගන්න. ජීවිතය අලුත් කරගන්න. හිත කියන එක කොයි වෙලේවත් අනුන් කෙරෙහි වෛරය සිතුවිල්ලක් ඇති කරගන්න එපා. හරි සෑහලුවටපත් වෙන්න. මම පුළුවන්කමකට නෙවෙයි අම්මා දාලා මේ ආවේ. මගේ සහෝදරයත් ඒ බින්දත් අම්මව බලා ගන්නවා. අවුරුද්දකට දවස් 2යි ගෙදරින් පිට වෙලා ඉන්නේ. අද මේ දානෙට ආය ජනවාරි 1 වෙනිදා දාන්නක් තියෙනවා. ඒකට යනවා. ඒත් මම කාටවත් කරදරයක් කරන්නේ නැහැ. මගේ අම්මා වෙනුවෙන් මම ආසයි පවුල් සතුටෙන් සමගියෙන් ඉන්නවා දකින්න. ඒක මගේ අම්මා මම්ම සැලක ගන්නවා. ඒ පවුල් වලට කිසිම කරදරයක් කරන්නේ නැහැ. මේ දවස් දෙක විතරයි මම අම්මව බලා ගන්න කියන්නේ. එයාලත් මට උපරිම උදව් කරනවා. ඉතින් මම තමන්ගේ දෙමව්පියන් වෙනුවෙන් අනුන්ට බාර දෙන්න යන්න එපා. තමන් මේ දේ කරන්න. ඒ ලැබෙන කුසලය කියලා වැඩක් නැහැ. ඉතින් මම මේ වෙනුවෙන් උදව් උපකාර කර සෑම දිනාටම උතුම් අමා මහ නිවන් සුවය ලැබෙන්න. මේ මහත්මයාගේ පවුලේ සියලු දෙනාට මේ කටයුතු තව තවත් හොඳින් කරගෙන යන්න ශක්තිය, ධෛර්යය, වීරිය, නිරෝගී සම්පන්නිය ලැබේවා. එක සිතින් ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම අමා මහ නිවන් සුවය ලැබේවා. මේ අවසාන භවයේ වේවා. අනිවාර්යයෙන් ඉෂ්ට වෙනවා සත්‍යයි. මේ අද්දිකට දැකපු හැම කෙනෙක්ම මෙතනින් උතුම් අමා මහ නිවන් සුවයට මේ භවයේදී අත්දිනවා. ඒ නිසා බොහොම පිළිසිල දෙනවා.